ත්‍රිභාෂ්මික අම්ලයක් හා ඒකභාෂ්මික අම්ලයක්. ත්‍රිභාෂ්මික අම්ලය අපි H3A කියලා ගමු. ඒකභාෂ්මික අම්ලය HB කියලා ගමු අපි. ඒකභාෂ්මික අම්ලය. 1:2 අනුපාතයෙන් දියව. ඒ කියන්නේ මේක x නම් මේක 2x. දියේ ද්‍රවණයේ v පරිමාවක්. මේකේ v පරිමාවක් තියෙනවා. කියන 0.125යි සානනයක් තියෙන barium hydroxide. සමග අනුමානක 50ක් පැවුනවලු මෙයාගෙන් ඝන සෙන්ටිමීටර. වේවිය. ඒකභාෂික අම්ලයේ සාන 0.1යි. මේකේ සාන අපිට දෙනවා 0.1යි කියලා. 0.1යි ඝන ඩෙසිමීටර මවුල්. නම් භාගවල v පරිමාපයෙන් අහන්නේ. ප්‍රතික්‍රියා දෙක ලියලා ගමු ඉතින් නේද? H3A1 barium hydroxide ප්‍රතික්‍රියා කරාම A ගේ සංයුක්තාවය 3යි නේ. A ගේ සංයුක්තාවය 3යි. barium 2යි නේ මේක මාරු වෙනවානේ. Ba3A2 වෙන. ධන ජලය. barium 3 A දෙකක් වෙන. දෙවරක් 3 6 3ක් 2 6 6 6 12ක් වෙන. ඕනෙන් ඒතර HB එක ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම HB එක barium hydroxide ගේ ප්‍රතික්‍රියාවෙන් තර B ගේ සංයුතාවය මේක 1යි. barium 2යි නේ. මවුරනම් barium 1යි B දෙකක් වෙන. BaB2 කියලා ඉන්නේ. ධන ජලය. මේක 2යි. හයිඩ්‍රජන් 2 2 4. ඔන්නමයි වෙන්නේ. මේක ලොකුවට හදන්න දෙයක් නෑ මේකේ අතරම. දැන් මෙයාගේ සාන 0.1යි නම් මෙයාගේ සාන එකෙන් භාගයක් නෙවෙන්නේ. 2ට 1යි. මෙයාගේ සාන 0.1යි නම් මෙයා 0.1යි නම් සාන්දුනේ. මෙයා 0.5ක් වෙන්න බෑ. හරි? එතකොට v පරිමාණ අපිට ඕනේ. අපි ඒක පස්සේ පටලව ගමු. මෙයාගේ මවුල ගන්න x නම් මේ කීයක් වුණාද 2ට 3 අනුපාතය. 2ට 3. 1ට 3 බෙදීම 2. x ට 3x බෙදීම 2. 3x බෙදීම 2. x ට 3x බෙදීම 2. මේක මෙයා 2x ට x වෙන. 2ට ගන්න අනුපාතය. හරි. වැය වූ barium hydroxide මවුල වෙන්නේ 0.125 සානනයකින් 50. හරි. බිඳුවයි 5.25 දෙයක් අතර 5 2 10 2 12 එකක් අතර 6. 6.25 වැඩිම 13ක් වෙන්නේ මවුල. වැය වූ barium hydroxide ගන්න ඔච්චර. එන් 3x බෙදීම 2 දාන x සමාන 6.25 වැඩි කිරීම 13. පොදු ගුණාකාරය 2 වුණාම මේක 5x බෙදීම 2 වෙනවනේ. x සමානයි 12.5 වැඩිම 13 බෙදීම 5ක් නෙවෙන්නේ. 12ට 5 ඒවා 2යි 2.5ක් වෙන්නේ. ඔන්න next එන උත්තරේ. අපෙන් අහන්නේ v පරිමාණ අපෙන් අහන්නේ x මෙච්චරයි නම් 2x කීයද? 2x 5. 2x ඔන්න. ඉතින් අපිට HB ගේ සාන දුන්නා 0.1යි කියලා. HB ගේ සාන 0.1යි කියලා අපිට දීලා තියෙන්නේ ඝන ඩෙසිමීටර මවුල 0.1. එයාගේ මවුල ගාන 5 වෙරිම 13යි මවුල. බෙදන්න ඕනේ. පරිමාව v 0.1යි ඝන ඩෙසිමීටර මවුල.
මවුල කැපෙනවා. ඒතර v සමානයි 5 වැඩි කිරීම 10 3 බෙදීම 0.1 ඝන ඩෙසිමීටරයට v v සමාන වෙනවා 50 වැඩි කිරීම 10 3යි ඝන ඩෙසිමීටර නැත්නම් 50යි ඝන සෙන්ටිමීටර. හරිනේ. හරි 25 නේ 50 නේ උත්තර වැරදි දීලා තියෙන උත්තර වැරදි. හදලා ගන්න 18ක් වෙන හදන්න. මේක ඉවර කරලා 18 හදන්න ඊට පස්සේ ඉක්මනට. බලන්න 18ත් බලන්න ඉක්මනට. HCl ද්‍රාවණයකින් 20ක පරිමාවකට 0.25 NH 50ක පරිමාවක් එක් කර එර 100 දක්වා ජල එකතු කර ඒකෙන් 25ක් අරන් එහෙම විස්තරයක් කියන්නේ. ඒක නම් හදලා ගන්න පුළුවන් ඒක. පොඩි ගානක් නෙදී. අන්න බං තනියෙන් ඒක.
HCl 20ක් තිබ්බලු. HCl ද්‍රාවණයකින් 20ක පරිමාවක් තියෙනවා. ඝන සෙනෙහි 20ක් තියෙනවා. 0.25යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50ක් දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50ක්. 100 දක්වා ජලය දාලා තියෙනවා. 50 20 70 දැන් ජලය දාන පරිමාව 100ක් වෙනවා. ඒකෙන් 25ක් වෙන් කරලා රන් තියෙනවා. නැවත දශමිකය සල්ෆියුරික් ද්‍රාවණයකින් ප්‍රත්‍යානුමාපන ක්‍රම 10ක් වැය වුණා කියලා කියන්නේ. ආරම්භක HCl සාරණය අහන්න. දැන් මෙතන HCl එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවානේ. දැන් හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් එක ජලය. හරි. එහෙම ක්‍රියා කරලා යම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එන්නේ චිතුරුණා වෙන්න ඕනේ ඉතින්. නැත්නම් සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ HCl. එන්නේ චිතුරු වෙන්න ඕනේ. ඒ ඉතුරු වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි මේ සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර සෝඩියම් සල්ෆේට් එක ජලය හැදෙනවා. මේ විදියට. හරි. එතකොට වැය වූ සල්ෆියුරික් මවුල ගානෙන් හොයන්න පුළුවන් අපිට ඉතිරි වෙච්ච NaOH ගාන. හරි. යෙදුව මුළු NaOH ගාන මෙතනින් ගත්ත අර කලින් ගාන වගේ තමයි. යෙදුව මුළු NaOH ගාන 0.25 සාන්නෙන් 50. යෙදුව මුළු NaOH ගාන මෙතනින් ගන්න. වැය වූ සල්ෆියුරික් මෙතන හොයලා ගත්තම මේ 25 ඉන්න NaOH ගාන හොයාගත්ත හැකි. සල්ෆියුරික් ගාන වගේ දෙගුණයක් NaOH. වැය වූ සල්ෆියුරික් ගානෙන් හොයා ගන්න මෙතන තිබිච්ච NaOH ගාන. මෙතන තිබිච්ච ගාන වගේ 4 ගුණයක් කියනවනේ මේකේ. මේක 25යි මේක 100යි. 25ක තියෙන NaOH ගාන වගේ 4 ගුණයක් කියනවනේ 100. 100ක තියෙන NaOH ගාන හොයා ගන්න. ඒ 100 තිබිච්ච NaOH ගාන තමයි මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉතිරි වෙච්ච NaOH ගාන. HCl NaOH ක්‍රියා කරලා යම් NaOH ගානක් ඉතුරු වෙනවා. ඒ ගානම තමයි මේකේ තියෙන්නේ. ඒත් යාදා ප්‍රතික්‍රියා කර සල්ෆියුරික් එක්ක. වැය වූ සල්ෆියුරික් මවුල ගාන හොයාගත්තම ඒ වගේ දෙගුණයක් තමයි මේකේ තිබිච්ච NaOH ගාන වෙන්නේ. ඒ තිබිච්ච ගානක 4 ගුණයක් තමයි මේකේ තියෙන්නේ. ඕක තමයි ඉතිරි වෙච්ච NaOH මවුල ගාන වෙන්නේ. හරි. මේ මාදමු එතකොට. ආරම්භයේදී යෙදු මුළු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් 0.25 සාන්නෙන් 50. 0.25 සාන්නෙන් 50. 12.5 වැඩි කිරීම 13ක් වෙනවා. මවුල්. හරිද? ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සඳහා වැය වූ සල්ෆියුරික් මවුල 0.1 සාන්නෙන් 10. 0.1 සාන්නෙන් 10. ඒතර එක වැඩි කිරීම 13ක් වෙනවා මවුල්. ඒ වගේ දෙගුණයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ. එම නිසා 25 මිලිලිටර් තුල ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් වෙන මේ වගේ දෙගුණයක්. දෙක වැඩිකම 13ක් වෙන්නේ. එම නිසා 100 මිලිලිටර් තුල ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. දෙක වැඩි කිරීම 13ක් ඉන්නේ 25කන් හිටියේ. එහෙනම් 100ක ඔය වගේ 4 ගුණයක් ඉන්න. ඒතර 8 වැඩි කිරීම 13යි මවුල වෙන්නේ. හරි. එම නිසා HCl සඳහා වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල්
ආරම්භක එන්නිවස් ගාන 12.5 වැඩි කිරීම 13යි. ඉන් අඩු කරනවා අපි ඉතිරි වෙච්ච එන්නිවස් ගාන 8 වැඩි කිරීම 13. 4.5 වෙරුම් 13 තමයි එන්නේ. HCl සඳහා වැය වූ එන්නිවස් ගාන ඕක. HCl සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියා 1:1 වෙන්නේ. මේක සෝඩියම් ක්ලෝරයිඩ් 2 ජලය වෙන. එම නිසා ආරම්භක HCl මවුල ගන්න වෙන්නේත් මේක තමයි. අපෙන් අහන්නේ HCl ගේ සාන නේද අපෙන් අහලා තියෙන්නේ. ඔව්. HCl ගේ සාන්ද්‍රණය 4.5 වැඩි කිරීම 13ක් තිබ්බනම් 20ක පරිමාවක් අතුරේ 20න් බෙදලා 10න් ගන්න තියෙනවා. 4.5 20 වනේ 45ට 2යි 40යි 5ක් අතුරුයි 50ට 2යි 40යි 10ක් අතුරුයි 100ට 5ක් වෙන්නේ. කොහොමද දෙන්නේ සාන්ද්‍රණය? හරිනේ. දශමිකය සල්ෆියුරික් 10යි 1යි. සල්ෆියුරික් එකේ දෙගුණයි NaOH. තර 25ක් තියෙන NaOH 2යි. 100ක 8යි. ඔක්කොම දොළෑශම් පහයි ඔක්කොමනේ. හදලා ගන්න ඉක්මනට. රූපෙත් පොඩ්ඩක් අඳලා ගන්න.
අපි ඊළඟ කොටසට යන්. දැන් මාතෘ ගන්න කාබනේට අනුමාපන කියලා. කාබනේට අනුමාපන. කාබනේට අනුමාපන. අහන්නද? මෙන්න සෝඩියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා අපි ගමු. සෝඩියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා. නැත්නම් ඕනෙම අම්ලයක් එක ප්‍රතික්‍රියාවයි. කාබනේට් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන පියවර දෙකකට. කාබනේටේ අම්ලයක බයිකාබනේට් බවට පත් වෙන මුලින්. බයිකාබනේට් ධන අම්ලයෙන් හැදෙන ලවණය. දැන් මේක HCl නිසා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ. මේක සල්ෆික් වුණා නම් සෝඩියම් සල්ෆේට්. ඒ පළවෙනි පියවරේදී බයිකාබනේට් බවට පත් වෙනවා. ඒ හැදිච්ච බයිකාබනේට් තමයි දෙවෙනි පියවර ප්‍රතික්‍රියා කරන්නේ. ඔය හැදිච්ච බයිකාබනේට් ටික දෙවෙනි පියවරේදී ආයතනයක් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා දැන් මේක නම් හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත් වෙනවා. ප්‍රතික්‍රියා දෙකම එකතු කරොත් එහෙම සෝඩියම් බයිකාබනේට් කැපෙනවා. සමස්ත ප්‍රතික්‍රියාව වෙනවා සෝඩියම් කාබනේට් ධන 2යි HCl මේ පැත්තෙන් යන 2යි සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පත් වෙනවා. ඔන්නවන සමස්ත ප්‍රතික්‍රියාව ඔය වගේ වෙන්නේ. මේක පියවර දෙකකට සිද්ධ වෙන්නේ මේ විදිහට. පළවෙනි පියවර සම්පූර්ණ ඉවරලා තමයි දෙවෙනි පියවර පටන් ගන්න. ඊට පස්සේ එහෙම කොහොමද එහෙම වෙන්නේ කියලා. එහෙම තමයි වෙන්නේ. එහෙනම් පළවෙනි පියවර ගොඩක් වේගවත්. වේගවත් පියවරවල ඉවරලා තමයි අමාරුවේ පටන් ගන්න. වේගවත් ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ සක්‍රිය ශක්තිය අඩු ප්‍රතික්‍රියාවක් නේ. සක්‍රිය ශක්තිය අඩු ලේසියෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක්. ඒ ලේසියෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඉවරලා තමයි අමාරු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පටන් ගන්න. ඒ කාබනේට්ගේ පළවෙනි පියවර සම්පූර්ණ ඉවරලා තමයි දෙවෙනි පියවර පටන් ගන්න. මෙන්න මෙහෙම කතාවක් මම කියන්නේ. දැන් ආරම්භයේ අපි හිතමු සෝඩියම් කාබනේට් 100ක් හිටියා කියලා. අපේ ප්ලාස්ටික්යේ සෝඩියම් කාබනේට් 100ක් ඉන්නවා. සෝඩියම් කාබනේට් 100ක් ඉන්නවා. අපි ඔකට HCl දාලා ඉවරලා මේ සෝඩියම් කාබනේට් 100න් 80ක් වැය වෙනවා. දැන් ඉතුරු 20යි. 100ක් හිටියා දැන් 100න් 80ක් වැය වෙලා දැන් සෝඩියම් කාබනේට් ඉන්නේ 20යි ඉන්නේ. සෝඩියම් කාබනේට් 80ක් වැය වුණානේ. ඒකට හරියන සෝඩියම් බයිකාබනේට් 80ක් හදනවා. එයා තමයි මේ ඉන්නේ. ඒතර මේ වෙලාවේ සෝඩියම් කාබනේට් 20ක් විතරුයි. සෝඩියම් බයිකාබනේට් වෙනම 80ක් ඉන්නවා. දැන් මෙහෙම තියෙද්දි මේකට අපි HCl දැම්මොත් එහෙම HCl කාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. 20ක් ඉන්න කාබනේට් එකද 80ක් ඉන්න බයිකාබනේට් එකද? 20ක් ඉන්න කාබනේට් එකද 80ක් ඉන්න බයිකාබනේට් එකද ක්‍රියා කරන්නේ? බයිකාබනේට් වැඩිපුර හිටියට එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කාබනේට් ඉන්නේ අඩුවෙන් තමයි. හැබැයි කාබනේට් සම්පූර්ණ ඉවරනකම් 100ක් හිටියනම් 100ම ඉවරනකම් මෙයාගේ ප්‍රතික්‍රියාව පටන් ගන්නෙ නැහැ. සෝඩියම් කාබනේට් 100ක් හිටියනම් 100ම ඉවරලා තමයි මේ ප්‍රතික්‍රියාව පටන් ගන්න. ඒ පළවෙනි පියවර සම්පූර්ණ ඉවරලා තමයි දෙවෙනි පියවර පටන් ගන්න. දැන් බැරිලත් මේක හිටියනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යන මේකේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් දෙන්නම හිටියනම්. එන වැටෙන හැම HCl බිඳුවක් එක්කම මුලින් ප්‍රතික්‍රියා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 100%ක්ම ඉවරලා තමයි සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවර පටන් ගන්න. සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවර මුළුමනින් ඉවරලා තමයි දෙවෙනි පියවර පටන් ගන්න. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා සෝඩියම් කාබනේට් මිශ්‍රණයක් නම් මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. ඒ සෝඩියම් කාබනේට් ප්‍රතික්‍රියාව පටන් ගන්නවා. කාබනේට්ගේ පළවෙනි පියවර ඉවරනවා. ඊට පස්සේ දෙවෙනි පියවර පටන් ගන්නවා. අර කලින්ක ඉවරලා තමයි දෙවෙනි එක පටන් ගන්න. එතන මතක තියාගන්න සෝඩියම් කාබනේට් මුළුමනින් ඉවරලා තමයි බයිකාබන් ක්‍රියාව පටන් ගන්නෙ. හරි. අන්නතර පොඩි කේස් එකක් එනවා. අපි දාපු දර්ශකයේ ෆිනොප්තලින් නම් මේ පළවෙනි පියවර ඉවරනවත් එක්කම ෆිනොප්තලින් පාඩ වෙනස් කරනවා. හැබැයි දර්ශකය මෙතෙ ඔරෙන්ජ් නම් එයා පාඩ වෙනස් කරන්න පියවර දෙකම ඉවරනට පස්සේ.
එහා පානස පියවර දෙකම ඉවරනට පස්සේ. හරිද? පළවෙනි පියවර සම්පූර්ණ ඉවරලා තමයි දෙවෙනි පියවර පටන් ගන්නෙ. දර්ශකයේ ෆිනොප්තලින් නම් මේ පළවෙනි පියවර ඉවරනත් එක්කම පාඩ නැස් වෙනවා. ඉතින් දර්ශකයේ ෆිනොප්තලින් නම් අපිට ලැබෙන අන්ත ලක්ෂ්‍ය වෙන්නේ පළවෙනි පියවර සඳහා වැය වෙන අම්ල පරිමාව විතරයි. හරිද? එතකොට සෝඩියම් කාබනේට් මවුල X ප්‍රමාණයක් ඉන්නවනේ. X ප්‍රමාණයක් ඉන්නවනම් පළවෙනි පියවර HCl යන X ප්‍රමාණයක්. බයිකාබනේට් හදනවා X ප්‍රමාණයක්. ඒ බයිකාබනේට් තමයි මේ ඉන්නේ. එයාට තවත් HCl වෙනවා X ප්‍රමාණයක්. ඒතර පළවෙනි පියවර සම්පූර්ණ වෙලා තමයි දෙවෙනි පියවර පටන් ගන්නෙ. පියවර දෙකටම වැයවන HCl පරිමාවන් එකිනෙකාට සමානයි. එයින් දර්ශකයේ ෆිනොප්තලින් නම් වැයවන අම්ල පරිමාව වගේ දෙගුණයක් වැය වෙනවා දර්ශකයේ මෙතිල් ඔරෙන්ජ් වුණොත්. දර්ශකයේ මෙතිල් ඔරෙන්ජ් නම් ෆිනොප්තලින් වෙලාදී වැය වෙන ගාන වගේ දෙගුණයක් වැය වෙනවා. හරි. අද මේ කාබනයට අම්ල සම ප්‍රතික්‍රියාව කාබනයට අම්ල සමග ප්‍රතික්‍රියාව සිදුවන්නේ පියවර දෙකකටයි. සිදුවන්නේ පියවර දෙකකටයි. පියවර දෙකකටයි. මෙහි පළමු පියවර සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසු සම්පූර්ණ අවසන් වීමෙන් පසු දෙවන පියවර ආරම්භ වේ. දෙවන පියවර ආරම්භ වේ. දෙවන පියවර ආරම්භ වේ. මෙම පියවර දෙකට වැයවන අම්ල පරිමා එකිනෙකට සමාන වේ. අම්ල පරිමා එකිනෙකට සමාන වේ. එන දර්ශකයේ ලෙස ෆිනොප්තලින් භාවිතා කළහොත් පළමු පියවර අවසන් වීමත් සමග වර්ණ විපර්යාසය ඇති වේ. වර්ණ විපර්යාසය ඇති වේ. එනම් දර්ශකයේ ලෙස ෆිනොප්තලින් භාවිතා කළ විට අන්තලක්ෂය ලෙස ලැබෙන්නේ පළමු පියවර සඳහා වැයවන අම්ල පරිමාව පමණි. නමුත් දර්ශකයේ මෙතිල් ඔරෙන්ජ් නම්
වර්ණ විපර්යාසය ලැබෙන්නේ වර්ණ විපර්යාසය ලැබෙන්නේ පියවර දෙකම අවසන් වීමෙන් පසුව වේ. පියවර දෙකම අවසන් වීමෙන් පසුව වේ. එනම් දර්ශකයේ මෙතන නම් දර්ශකයේ මෙතන ඔරෙන්ජ් නම් අන්ත ලක්ෂ්‍ය ලෙස ලැබෙන්නේ පියවර දෙකටම වැයවන මුළු අම්ල පරිමාව වේ. මුළු අම්ල පරිමාව වේ. ඔකෝම අදගන්න නෑ එපා ඊට කලින් මේ වාක්‍යයත් එමෙ විදිය. පියවර දෙකට වැයවන අම්ල පරිමාවන් පියවර දෙකට වැයවන අම්ල පරිමාවන් එකිනෙකට සමාන බැවින් එකිනෙකට සමාන බැවින් දර්ශකය ලෙස ෆිනොප්ටරින් භාවිතා කළ විට දර්ශකය ලෙස ෆිනොප්ටරින් භාවිතා කළ විට ලැබෙන බියුරට්ටු පාඨාංකය මෙන් ලැබෙන බියුරට්ටු පාඨාංකය මෙන් දෙගුණයක අගයක් දර්ශකය ලෙස මෙතන ඔරෙන්ජ් භාවිතා කළ විට දර්ශකය ලෙස මෙතන ඔරෙන්ජ් භාවිතා කළ විට ලැබේ. එලියානික්මන්ට හරි ඉවරයි. මේකට හේතුව කියන්නම් හේතුව මේ ටිකක් සංකීර්ණ නමුත් මං කියන්නම් හේතුව. එකපාරක් විභාග කරපු ළමයි නම් දන්නවා ඉතින් මොකද්ද මේ කියවිල්ල. පයන පාර ලියන ළමයි තාම දන්නේ නැහැ.
ෆිනොප්තරින් මෙතිරොරන්ස් කියනවා දර්ශකනේ. දර්ශක කියලා කියන්නේ ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයක් භාෂ්‍ය මාධ්‍යයේදී වෙනත් වර්ණයක් දක්වනවා කියලා අපි කියන්නේ. අපි සාමාන්‍යයෙන්ම කියන්නේ. දැන් මාත් එහෙම තමයි අනුමාන පටන් ගන්න කිව්වේ. ආම්ලික මාධ්‍ය එක් වර්ණයක් භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයක් ලබා දෙනවා තමයි අපි කියන්නේ. හැබැයි ඒක ඇත්තම නෙවෙයි. ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයක් භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයක් ලබා දෙනවා නෙවෙයි. දැන් pH අගය දන්නව නේද? pH 7නේ උදාසීන කියලා කියන්නේ. pH 7 උදාසීන වෙන්නේ උෂ්ණත්වය 25 දී විතරයි. උෂ්ණත්වය වෙනස් වුණොත් උදාසීන ජලයේ pH එක වෙනස් වෙනවා. ඒක පස්සේ කතා කරමු වෙන pH පාඩමේදී. අපි දල වශයෙන් ගත්තොත් pH 7 අපි උදාසීන කියලා කියනවා අපි. pH එක 4 වඩා වැඩි නම් භාෂ්මිකයි කියලා කියනවා අපි. 4 වඩා අඩුයි නම් ආම්ලිකයි කියලා කියනවා. අර මේ දර්ශක කියන ඒවා ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයකුත් භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයකුත් ලබා දෙනවා නම් pH 4 වඩා අඩු වුණාම එක වර්ණයක් දෙන්න ඕනේ. ආම්ලික වර්ණය දෙන්න ඕනේ. 4ට වැඩි වුණාම වෙනවා අනිත් වර්ණය දෙන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. ආම්ලික මාධ්‍ය එක් වර්ණයක් සහ භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයක් ලබා දෙනවා නම් pH එකේ 4ට වඩා අඩු වුණාම ආම්ලික මාධ්‍ය වර්ණය දෙන්න ඕනේ. 4ට වැඩි වුණාම භාෂ්‍ය මාධ්‍ය වර්ණය දෙන්න ඕනේ. හරි. හැබැයි එහෙම නෙවෙයි වෙන්නේ. අපි ගත්තොත් ෆිනොප්තලින් ගත්තොත් එහෙම එයා යාගේ භාෂික වර්ණය දෙන්නේ pH එකේ 10 පැනනට පස්සේ. pH 10ට පස්සේ තමයි යාගේ භාෂික වර්ණය දෙන්නේ. 8.3 දක්වාම දෙන්නේ ආම්ලික වර්ණය. 8.3 දක්වාම දෙන්නේ ආම්ලික වර්ණය. 10න් පස්සේ දෙන්නේ භාෂික වර්ණය. ඒතර pH 8ක ද්‍රාවණයක් ගත්තොත් එහෙම ඇත්තටම භාෂ්මිකයිනේ. pH 8 භාෂ්මිකයිනේ. හැබැයි ෆිනොප්තලින් ලබා දෙන්නේ යාගේ ආම්ලික වර්ණය. ෆිනොප්තලින්ගේ ආම්ලික වර්ණය මොකද්ද? ආම්ලික වර්ණය අවර්ණය. ඒතර pH 8.3 දක්වා මෙයා අවර්ණ. 10න් පස්සම යා රෝස පාට වෙයි. ඉතින් ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයක් භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයක් නෙවෙයි. එක්තරා pH එකකට ඉහළ pH එකයන්හිදී එක් වර්ණයක් ලබා දෙනවා. එක්තරා pH එකකට ඉහළ pH එකෙන් එක් වර්ණයක් ලබා දෙනවා. වෙනත් pH එකට පහළ pH එකයන්හිදී වෙනත් වර්ණයක් ලබා දෙනවා. එමය වෙන්නේ. හරි. මෙතිල් ඔරෙන්ජ් ගත්තොත් එහෙම එයා වෙන්නේ මෙන්න මෙහෙම එකක්. එයා යාගේ මේ භාෂික වර්ණ දෙනවා pH එක 4.4න් පස්සේ. 3.1 දක්වාම දෙන්න ආම්ලික වර්ණ. 3.1 දක්වාම දෙන්න ආම්ලික වර්ණය දෙන්න. දැන් ආම්ලික වර්ණය යාගේ රතු. 3.1 දක්වාම දෙන්න රතු. 4.4න් පස්සේ කහ එහෙම නැත්නම් තැඹිලි පාට ලබා දෙන්න. මේකත් වෙන කේස් එකක් නේ. දැන් pH 4.5 ගත්තොත් එහෙම 4.5 කියලා කියන්නේ ආම්ලිකයිනේ. බෑ 4.5 දී මෙයා දෙන්නේ යාගේ භාෂික වර්ණය. හරි. එන් දර්ශක කියලා කියන්නේ මේ ආම්ලික මාධ්‍යයේදී එක් වර්ණයක් භාෂ්‍ය මාධ්‍ය වෙනත් වර්ණයක් දෙන කට්ටිය නෙවෙයි. ඒගොල්ලෝ එක්තරා pH එකට ඉහළ pH එකෙන් හැන දෙක වර්ණයක් ලබා දෙනවා. තවත් pH එකට පහළ pH එකෙන්දී වෙනත් වර්ණයක් ලබා දෙනවා. ඒ pH එකෙන් දෙක අතර ગેප් එකක් තියෙනවා ඇත්තටම. ඒක අපි කියන්නේ pH පරාසය කියලා කියන්නේ. ඒ pH පරාසයේ තියෙන වර්ණය පැහැදිලි නෑ. මේක රෝස පාටද අවර්ණ කියලා පැහැදිලි නෑ. ලා රෝස පාටක් වගේ වෙන්න පුළුවන්. ඒක අපිට පැහැදිලි හොයාගන්න බෑ මොකද්ද. කෙනෙකුට ඒක අවර්ණ වගේ පේන්නත් පුළුවන්. යම් pH පරාසයක් තියෙන හැම දර්ශන pH පරාසයක් තියෙනවා. දල වශයෙන් pH දෙකක් විතර වෙනවා. දල වශයෙන්. එතන මේක 1.7යි ગેප් එක. මේ ગેප් එක 1.3යි. බ්‍රෝමෝ තයිමෝ බ්ලූ කියලා කෙනෙක් ඉන්නවා. එයා 6යි 7.6යි එයාගේ පරතරේ ඉන්නේ. 1.6යි. මෙතන රෙඩ් ගත්තොත් එහෙම 4.2යි 6.3යි වෙන්නේ. 2.1ක් තියෙනවා එතන පරතරේ. දල වශයෙන් pH දෙකක විතර ગેප් එකක් තියෙනවා pH පරාසයට. යම් pH එකකට ඉහළ pH එකයන්හිදී එක් වර්ණයක් ලබා දෙනවා. තවත් pH එකට පහළ pH එකයන්හිදී වෙනත් වර්ණයක් ලබා දෙනවා. දර්ශක කියන්නේ එහෙම જાතිය. මේකේ වැඩේ වෙන්නේ කාබනේටය සෝඩියම් කාබනේට් කියනකට යම් භාෂ්මිකතාවයක් තියෙනවා. දැන් ටිකක් ඉහළ pH එකක් තියෙනවා. pH සාමාන්‍යයෙන් 11.5 විතර pH එකක් තියෙනවා. 0.1 කාබනේට් කෙනෙක් ගත්තොත් එහෙම. සෝඩියම් කාබනේට්ගේ සාන 0.1ක් වගේ වෙනවා නම් pH 11.5ක් විතර වෙනවා. හරි. අපි කාබනේටය අරගෙන ප්ලාස්කුවට මේකට pH මීටරයක් එම හයි කළා. මේක අපි අනුමාපනය කරගෙන ගියොත් එහෙම ලැබෙන අනුමාපන විචලන මේ pH විචලන මෙහෙමයි වෙන්නේ. අනුමාපන කරන් ගියොත් ලැබෙන pH විචලන මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එයි. මේ අක්ෂය pH. මේක pH. මේක අම්ල පරිමාණ.
මේ අම්ල පරිමාණයේ තියෙන. හරි. එතකොට ආරම්භයේදී pH එකේ සංකන 11.5ක් විතර වෙනවා කියලා. කාබනේට්දී 11.5ක් විතර වෙනවා. අම්ලයේ වැටෙන්න කාබනේට් ඉවරලා කාබනේට්ගේ සාහන අඩු වෙනකොට pH එක ටික ටික අඩු වෙනවා. චුට්ට අඩු වෙනවා. චුට්ට අඩු වෙලා කාබනේට් ඉවර වෙනවානේ. මං කියන්නේ මේකේ පළවෙනි පියවර ඉවරලා දෙවෙනි පියවර පටන් ගන්න කියලා. අන්තිම කාබනේට්ුත් ඉවරනත් එක්කම එක පාටම pH එක අඩු වෙනවා. මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් එන්නේ. අපි අම්ලයේ දාගෙන යනකොට කාබනේට් වැය වෙනකොට pH එක අඩු වෙලා චුට්ට කාබනේට් මුළුමනින් අඩු වෙනවා ඉවරනත් එක්කම pH එක ලොකුවට අඩු වෙනවා. ශීඝ්‍ර pH විචලනයක් තියෙනවා. ඔන්න ඔහොමයක් තියෙනවා. දැන් කාබනේට් ඉවරයි. කාබනේට් නෑද? දැන් තමයි බයිකාබනේට් ප්‍රතික්‍රියා පටන් ගන්න. තවත් අපි අම්ලය දාගෙන ගියොත් එහෙම ඔන්න බයිකාබනේට් වැය වෙන්න පටන් ගන්නවා. බයිකාබනේට් ටික වැය වෙලා ඉවරලා බයිකාබනේට් ඉවරනත් එක්කම ආයෙත් ශීඝ්‍ර විචලනයක් තියෙනවා. ඔන්නෝම ශීඝ්‍ර විචලන දෙකක් තියෙනවා. ශීඝ්‍ර විචලන දෙකක් ඇති වෙනවා මේ ප්‍රස්තාවය. ඔන්නෝම ශීඝ්‍ර විචලන දෙකක් ඇති වෙනවා. දැන් අපි ගන්න පළවෙනි පියවරට වැය වෙන ගානයි දෙවෙනි පියවරට වැය වෙන ගානයි සමානයි කියලා. ඉතින් පළවෙනි pH අඩුවීම සිද්ධ වෙන්නේ පරිමාව V1 වලදී නම් දෙවෙනි අඩුවීම වෙන්නේ කොයි වෙලාවෙද? පරිමාව V2 වලදීද? V2 නෙවෙයි මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කීයද? 2යි V1 වෙන්න ඕන. 2යි V1 වලට දෙවෙනි අඩුවීම සිද්ධ වෙන්නේ. මේකේ දෙගුණේදී. දැන් කේස් එක මේකයි. අපේ දර්ශකයේ ෆිනොප්තලින් නම් ෆිනොප්තලින්ගේ pH පරාසය 8.10යි නේ. ෆිනොප්තලින් බිඳු කීපයක් දාලා තියෙද්දි ආරම්භයේදී pH 11.5ක් වෙන්නේ. ෆිනොප්තලින් යාගේ භාෂාවර ලබා දෙනවා. ඒ පළවෙනි පියවර ඉවරනවත් එක්කම මෙහෙම pH අඩු වෙලා ලැබෙන pH එකේ 8.3ට වඩා අඩුයි. 8.3ට වඩා අඩුයි pH එකේ. මෙන්න මෙහෙම එකක් වෙන්නේ. මෙන්න මෙහෙම වෙන්නේ. pH 10යි pH 8.3යි මෙයාගේ pH පරාසය. ආරම්භයේදී pH එකේ 10ට වඩා වැඩි භාෂ්වාර ලබා දෙනවා. පළවෙනි පියවර ඉවරනත් එක්කම එකපාරටම pH එක අඩු වෙනවා. අඩු වෙලා ලැබෙන්නේ 8.3ට වඩා අඩු pH එකක්. දැන් ෆිනොප්තලින් මෙතෙන්දී පාඩ වෙනස් කරනවා. ෆිනොප්තලින් මෙතෙන්දී පාඩ වෙනස් කරනවා. හැබැයි මෙතන ඔරෙන්ජ් තාම දන්නෙත් නෑ හැමයක් වුණා කියලා. මොකද මෙතිල් ඔරෙන්ජ්ගේ pH පරාසය තියෙන 3.1යි 4.4. 3.1යි 4.4. මෙන්න මේම තියෙන. pH 3.1යි 4.4. ඔයනේ මෙතිල් ඔරෙන්ජ් ඉන්නේ. හරි මේ ෆිනොප්තල්. අර කාබනේට් ඉඳිදී මෙතන උනොත් භාෂික වාර ලබා දෙනවා. පළවෙනි පියවර ඉවරලා කාබනේට් එක බයිකාබනේට් වෙනවත් එක්කම ෆිනොප්තලින් පාට වෙනස් කළාට මෙයා පාට වෙනස් කළාට මෙයා පාට වෙනස් කරන්නේ නැහැ. මොකද කාබනේට් බයිකාබනේට් දෙන්නගම pH එකයන් 4.4ට වඩා වැඩි. 4.4ට වඩා වැඩි. ඒනේ පියවර වුණා කියලා එයා පාට වෙනස් කරන්නේ නැහැ. හැබැයි දෙවෙනි පියවර ඉවරනකොට pH එකේ 3.1කට වඩා අඩු වෙනවා. දෙවෙනි පියවර අවසන් වීමත් සමග මෙතිල් ඔරෙන්ජ් පාට වෙනස් කරනවා. එන් දර්ශකයේ ෆිනොප්තලින් නම් ලැබෙන පාඨාංකය V1 දර්ශකයේ මෙතන ලැබෙන පාඨාංකය 2යි V1 වෙනවා. මොකද පාඩ නැස්සම අපි කරාම වහනවා. අපි දර්ශකයේ දාලි වල අනුමාපනය කරගෙන යන පාඩ නැස්සම කරාම වහනවා. දර්ශකයේ ෆිනොප්තලින් නම් පළවෙනි කිවරන නැත්නම් පාඩ නැස්සම අපි කරාම වහනවා. ඒක පළවෙනි වීඩියෝ ඇච් ගන්න විතරයි අපිට ලැබෙන්නේ. හැබැයි අපේ දර්ශකයේ මෙතන නම් පාඩ නැස්ස වෙන්නේ පියවර 2ම ඉවරනට පස්සේ. අපි කරාම වහන පියවර 2ම ඉවරනට පස්සේ එතකොට. ලැබෙන පාඩාංග දෙක වෙන්නේ එහෙම. හරි. බලියම් මෙම් එනම ලියන්න මෙලෙස භාවිතා කරන ලබන දර්ශකයේ අණු බියුරට්ටු පාඨාංග දෙකක් ලැබීමට හේතුව
භාවිතා කරන ලබන දර්ශකය අනුව බියුරට්ටු පාඨාංග දෙකක් ලැබීමට හේතුව එම දර්ශකවල pH පරාසයන්හි වෙනස්කම වේ. pH පරාසයට අපි කියන්නේ pH පරාසයන්හි වෙනස්කම වේ. වෙන පාඩම ලියන්න. දර්ශකය අනු ආම්ලික මාධ්‍ය එක් වර්ණයක්ද ආම්ලික මාධ්‍ය එක් වර්ණයක්ද භාෂ්‍ය මාධ්‍යයේදී වෙනත් වර්ණයක්ද ලබා දෙන ප්‍රභේද බව සැලකුවද ඒවා සත්‍ය වශයෙන්ම එක්තරා pH අගයකට වඩා ඉහළ pH අගයන්හිදී එක් වර්ණයක්ද තවත් pH එකට පහළ pH අගයන්හිදී වෙනත් වර්ණයක්ද ලබා දෙන ප්‍රභේද වේ. ෆිනොප්තලින් එහි භාෂ්මික වර්ණය ලබා දෙන්නේ pH අගය 10ට වඩා වැඩි වූ විටයි. pH අගේ 8.3 වන තෙක් ෆිනොප්තරින් ලබා දෙන්නේ ආම්ලික වර්ණය. එලෙසටම මෙතිල් ඔරෙන්ජ් pH අගය 3.1 වන තෙක් පමණක් එහි ආම්ලික වර්ණය ලබා දෙන අතර භාෂික වර්ණය ඇතිවන්නේ
pH අගය 4.4 ඉක්ම වූ පසුයි. 4.4 ඉක්ම වූ පසුය. ඔයාලා යනවා. හරි. යන්න. කාබනේට් හි කාබනේට් ද්‍රාවණය සාමාන්‍ය පාඩම් ලියන කාබනේට් ද්‍රාවණයක් අම්ලයක් මගින් අනුමාපනයේදී ඇතිවන pH විචලනයන් පහත ආකාර වේ. පහත ආකාර වේ. පහත ආකාර වේ. කාබනේට් ද්‍රාවණයේ ඉහළ බාෂ්පතාවයේ හේතුවෙන් ආරම්භයේදී ද්‍රාවණයේ pH අගය ඉහළ අගයක් ගනී. ඉහළ අගයක් ගනී. එම නිසා මෙතිල් ඔරේන්ජ් මෙන්ම ෆිනොප්තලින්ද ඒවායේ භාෂික වර්ණය ලබා දී.
ඒවායේ භාෂ්මික වර්ණය ලබා දී. භාෂ්මික වර්ණය ලබා දේ. අම්ලය මගින් අනුමාපනය කිරීමේදී කාබනයට වැයවීමත් සමග pH අගය ක්‍රමයෙන් අඩුවන අතර කාබනයට මුළුමනින් අවසන් වීමත් සමග ශීඝ්‍ර pH ජනනයක් ඇති වේ. ශීඝ්‍ර pH අඩුවීමක් සිදු වේ. ශීඝ්‍ර අඩුවීමක් සිදු වේ. එම ශීඝ්‍ර අඩුවීමෙන් පසු ලැබෙන pH අගය 8.3ට වඩා අඩුවන බැවින් එම පළමු පියවර අවසන් වීමත් සමග ෆිනොප්තලින් වර්ණ විපර්යාසය සිදු කර නමුත් එම pH අගය 4.4ට වැඩි වෙන බැවින් එම පළමු පියවර අවසානයේදී මෙතිල් ඔරේන්ජ් වර්ණ විපර්යාසයක් සිදු නොකර දෙවන පියවරද අවසන් වූ විට නැවත ශීඝ්‍ර pH අඩුවීමක් සිදු වේ. මෙතිල් ඔරේන්ජ් මගින් වර්ණ විපර්යාසය ඇතිවන්නේ එවිට
එවිට ය. එම දෙවන පියවර අවසානයේදී ලැබෙන pH අගය 3.1කට වඩා අඩුවීම එයට හේතුව වේ. හරි. මේ භාජනයේ තඳගෙන රස අඳින්න බෑ. හරිනේ හඳ නේද? හරිනේ. මේ ඔගේ මෙන්න මෙහෙම පොඩි කේස් එකක් තියෙනවා. මේකේ අම්ලය අනිත් පැත්තට ගත්තොත් එහෙම අපි අම්ලය අරගෙන මේ ප්ලාස්කුවට අපි කාබනයට දැම්මොත් එහෙම බියුරෙට්ටුවට හරි. එහෙම දැම්මොත් එතන මේක ප්‍රස්ථාරේ වෙන හැඩයක් නේ ගන්න. දැන් කාබනයට යන දාගෙන යන. එතන මේක කාබනයට පරිමාව වෙන්න ඕන මේ අක්ෂය. මේ කාබනයට පරිමාව. හරි. ආරම්භයේදී pH එක එකක් වගේ තමයි වෙන්නේ. හරි. එතකොට මේකෙදි වෙන මෙහෙම කේස් එකක් කරනවා. දැන් කලින් එකේදී මම කිව්වේ ප්ලාස්කුවේ සෝඩියම් කාබනේට් ඉන්නකොට ප්ලාස්කුවේ සෝඩියම් කාබනේට් ඉන්නවනම් HCl බිඳුවක් වටනම ඒ HCl බිඳුවත් එක්ක සෝඩියම් කාබනේට් වලින් කොටසක් සෝඩියම් බයිකාබනේට් වෙනවා. තව සෝඩියම් කාබනේට් ඉතුරුයිනේ. එනේ මුලින් HCl බිඳුවක් වටලා කාබනේට් ටිකක් බයිකාබනේට් වුණා. තව කාබනේට් ඉතුරු වෙලා තියෙනවා.
ඉතුරු අදින කාබනේට් වලින් ටිකක් තමයි ඊළඟ බිඳුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඊළඟ බිඳුවේ ක්‍රියා කරනත් කාබනේට් තමයි. මොකද කාබනේට් තියෙනවනේ යම් ප්‍රමාණයක්. කාබනේට් වලින් ටිකක් බයි කාබනේට් වුණා තව ටිකක් ඉතුරු වෙනවනේ. ඉතුරු නිසා ප්‍රතික්‍රියා කරන්නේ. මේ විදිහට කාබනේට් ඉතුරු වෙච්ච ටික ප්‍රතික්‍රියා කරලා කාබනේට් මුළුමනින් ඉවරුණාට පස්සේ තමයි මෙයාගේ ප්‍රතික්‍රියාව පටන් ගන්න. කාබනේට් ඉන්න තාක්කල් මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් මං කිව්වේ මුලින්ම HCl බිඳුවක් වටනම කාබනේට් බයි කාබනේට් වෙනවා. ඊළඟ HCl බිඳුවත් එක්ක ක්‍රියා කරන ඉතුරු වෙච්ච කාබනේට්. ඒකෙන් ටිකක් බයි කාබනේට් වෙනවා. ඊළඟ බිඳුවේ ක්‍රියා කරනත් තව ඉතුරු වෙච්ච කාබනේට්. කාබනේට් ඉවර නම් මෙයා ප්‍රතික්‍රියා පටන් ගන්න නැහැ. හැබැයි මේකෙදි මොකද වෙන්නේ? මේ කාබනේට් බිඳුවක් වටනවා කාබනේට් ටික බයි කාබනේට් වෙනවා. දැන් කාබනේට් නැහැ. කාබනේටෙන් බිඳුවක් වටනවා ඒක බයි කාබනේට් වුණා. දැන් කාබනේට් නැහැ මේකේ. අර හැදිච්ච බයි කාබනේට් ඉන්නවා. හැදිච්ච බයි කාබනේට් අර තියෙන HCl එක ප්‍රතික්‍රියා කරනවා. කාබනේටෙන් බිඳුවක් වටනවා ඒක බයි කාබනේට් වුණා. හැදිච්ච බයි කාබනේට් ඉන්නවා. කාබනේට් ඉවරයි වැටෙන බිඳුව ඒක ඉවරයි දැන්. එක බිඳුවක් වටනවා ඒක ඉවරයි. ආ බයි කාබනේට්ලා තියෙන්නේ. මේ ප්ලාස්කු පුරවල අම්ලේ තියෙනවා. ඉතින් අර හැදිච්ච බයි කාබනේට් අර අම්ලයත් එක්ක දෙවෙනි පිරවල් සිද්ධ කරනවා. ප්ලාස්කුවේ අම්ලයේ ඉන්න නිසා මොකද වෙන්නේ? ඔය කියන විදිහට වැටෙන හැම කාබනේට් බිඳුවක්ම ප්‍රතික්‍රියා දෙකම එකසර සිද්ධ කරනවා. කාබනේට් බයි කාබනේට්ලා බයි කාබනේට් ආයෙත් ප්‍රතික්‍රියා කරනවා. පියවර දෙකේම එකතුව වෙන්නේ එතකොට. මෙහෙම පියවර දෙකක් ලියන්න ඕනේ නැහැ එතකොට. කෙලින් පියවර දෙකේම එකතුව ලියන්න තියෙන අපිට එතකොට. ඒතර ප්‍රතික්‍රියා වෙන මේ එතකොට වෙන මේ විදිහට. වැටෙන හැම කාබනේට් බිඳුවක්ම ප්ලාස්කුවේ ඉන්න අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා පියවර දෙකම සිද්ධ කරනවා. පියවර දෙක එකතුව ලියන්න තියෙන අපිට එතකොට. 2යි සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ධන ජලය වෙනවා. වෙන. ඒතර ඔහම කාබනේට් බිඳුව වැටලා HCl ටික ටික ඉවරනකොට ආම්ලතා අඩු වෙන්න pH එකේ ටික ටික වැඩි වෙනවා. pH ටික ටික වැඩි වෙලා ගිහිල්ලා ඉවරලා යම් අවස්ථාවක HCl ඉවර වෙනවනේ. HCl ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊළඟ වැටෙන කාබනේට් බිඳුවත් එක්කම pH එකේ සෑහෙන්න වැඩි වෙනවා. HCl ටික ටික ඉවර වෙලා HCl මුළුමනින් ඉවරලා ඊළඟ වැටෙන කාබනේට් බිඳුවත් එක්ක ද්‍රාවණය කාබනේට් ද්‍රාවණයක් වෙනවනේ. ද්‍රාවණය කාබනේට් ද්‍රාවණයක් වීමත් එක්ක කාබනේට්ගේ pH එක ඇති වෙනවා. pH එක මෙහෙම ටික ටික වැඩි වෙලා HCl අවසන් වීමත් සමග එකපාරටම pH එක වැඩි වෙනවා. ඔන්නෝම් ප්‍රස්ථාරයක් ලැබෙන්නේ එතකොට. මේ විදිය ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. ඔහොමයක් ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දර්ශකයේ ෆිනොප්තලින් උනත් මෙතිරොන්ජ් උනත් දෙන්නම් පාඩනස් කරන්නේ එකම තැනදී. වෙනසක් වෙන්නේ නැහැ. පාඨාංක වෙනසක් වෙන්නේ නැහැ. එකම පාඨාංකය ලැබෙන්නේ. භාවිතා කරන ලබන දර්ශකයේ අනුව අන්ත ලක්ෂය වෙනස් වෙන්නේ නැහැ දැන්. හරි. එතකොට අපි නමුත් කාබනේටය බියුරෙට්ටුවේ රඳවා අම්ලයේ ප්ලාස්කුවටගෙන ප්‍රතික්‍රියාව සිදු කළහොත් බියුරෙට්ටුවෙන් වැටෙන සෑම කාබනේට් බිඳුවක්ම ප්ලාස්කුවේ ඇති වැඩිපුර අම්ලය සමග ප්‍රතික්‍රියා පියවර දෙකම එකවර සිදු කර. ප්‍රතික්‍රියා ලිය.
හරිනේ ලියවනේ. එම නිසා රාස්කුවේ ඇති අම්ලය මුළුමනින් අවසන් වී වැඩිපුර කාබනේට් බිඳුවක් එකතු වීමත් සමග pH අගය එක්වරම ශීඝ්‍රව වැඩි වේ. එවිට දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් භාවිතා කළද ෆිනොප්තලින් භාවිතා කළද ලැබෙන්නේ එකම අන්ත ලක්ෂයකි. භාවිතා කරන ලබන දර්ශකය අනුව බියුරට්ටු පාඨාංකය වෙනස් නොවේ. මේක ප්‍රස්තාව මේක අතර ප්‍රස්තාව ඊට පස්සේ ඉක්මනට හරි. තව පොඩි කේස් එකක් තියෙනවා ඔක මෙහෙම. මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණොත් එම කාබොනික් අම්ලය වෙනවනේ. H2CO3 වෙනවනේ. හරිද? එහෙම වුණොත් යම් ආම්ලිකතාවයක් ඇති වෙනවා. කාබොනික් අම්ලය දුබල ආම්ලයක්. ඒතර HCl ලබා දුන්න ආම්ලතාවය ලබා දෙන්න බෑ යාට. මොකද යම් ආම්ලිකතාවයක් ඇති කරන්න පුළුවන් යාට. ඉතින් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා කාබොනික් අම්ලය හැදුනොත් එහෙම මේකේ ඉන්න HCl අවසන් වීමත් එක්ක HCl අවසන් වීමත් එක්ක pH එකේ වැඩි වෙනවා. HCl අවසන් වෙලා වැඩිපුර කාබන් බිඳුවක් ගන්නම මාධ්‍ය භාෂ්ම වෙනවනේ pH එක වැඩි වෙන්න එපා. එහෙනම් pH එකේ වැඩි වුණාට කාබොනික් අම්ලය හැදලා තියෙනවා නම් ලොකු pH එකකට යන්න බෑ. මොකද අරයා යම් ප්‍රමාණයක් ආම්ලික කරන්න try කරනවා. එනේ HCl අවසන් වීමත් එක්ක pH එකේ වැඩි වෙනවා. වැඩිවුණාට මෙහෙම විශාල අගයකට යන්නේ නැහැ. මෙහෙම ප්‍රස්ථාරයක් එතකොට ලැබෙන්නේ. මෙහෙමයක් එතකොට ලැබෙන්නේ. එහෙම වුණොත් එහෙම අපිට
ෆිනොප්තලින් වලින් අන්තලක්ෂය ගන්න බැරි වෙනවා. අන්තලක්ෂය ගන්න මෙතිල් ඔරෙන්ජ් විතරයි භාවිතා කරන්න වෙන්නේ. ෆිනොප්තලින් වලින් අන්තලක්ෂය ලැබෙන්නේ නැහැ. හැබැයි ඒක බොහොම අඩුවෙන් වෙන්නේ. මොකද මේ ආම්ල බෂ ප්‍රතික්‍රියා කියන ඒවා තාපදායකයි. මාධ්‍ය රත් වෙනවා. ග්‍රහණ මාධ්‍ය රත් වෙනවා. එතන මේ රත් වීමත් එක්ක අර CO2 පිට වෙලා යනවා ද්‍රාවණේ. CO2 දිය වෙලා කාබොනික් අම්ලය හැදෙන තියෙන ඉඩ හුඟක් අඩුයි. එහෙම වෙනවනේ. එන්නේ නැහැ ඇත්තටම. සෑහෙන්න අඩුයි. මේ කිව්ව කාරණා වෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. නමුත් නැත්තේ නෑ. මේක වෙන්න පුළුවන් ඉතින්. ඒක මේකක් දැනන් ඉන්න ඕනේ. මෙහෙම වෙන අවස්ථාව සෑහෙන්න අඩුයි. හරි. කියන්නේ යන නමුත් මෙම් ප්‍රතික්‍රියාවේදී සෑදෙන කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙමින් කාබොනික් අම්ලය සෑදුනහොත් එයින් ඇතිවන ආම්ලිකතාවයේ හේතුවෙන් HCl අවසන් වීමෙන් පසු වැඩිපුර කාබනේට් බිඳුවක් වැටීමත් සමග pH අගේ වැඩිවීමක් සිදුවුවද ඉතා විශාල pH අගයක් ඇති නොවීමට ඉඩ ඇත. ප්‍රතික්‍රියා ලියාගන්න. එසේ වුවහොත් අන්තලක්ෂය හඳුනා ගැනීමට ෆිනොප්තරින් භාවිතා කළ නොහැකි වේ. මෙතිල් ඔරේන්ජ්ම භාවිතා කිරීමට සිදුවේ. අඳගන්න ප්ලාස්කුව අඳලා ප්‍රස්තාව ඊට පස්සේ ඔක අඳගන්න ඉක්මනට.
යන නමුත් මෙම අම්ල භාෂණ ප්‍රතික්‍රියාවන් අධික තාපදායක ප්‍රතික්‍රියාවන් බැවින් ද්‍රාවණ මාධ්‍ය රත් වී සෑදෙන කාබන් ඩයොක්සයිඩ් මාධ්‍යයෙන් ඉවත්වීම සිදුවේ. එම නිසා ඉහත තත්ත්වය ඇතිවීමට ඇත්තේ අඩු අවස්ථාවකි. හරිද? නොක තීරය ටික ඔක්කොම ඉවරයි. يعني කාබේ අඩුමාව එන දින කාරණේ ඔය ටික තමයි. අපි දැන් ගණන් ටික හදමු. ගණන් ටියුට් එක ගන්න ඉක්මනට.